ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. දංකොටුවෙන් නැල්ලූ පොල්තෙල් බෞසරවලත් පිළිකාකාරක ඇතැයි තහවුරු වෙයි. සිද්ධිකාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදත් විරෝධය. කිරුළ ගැලවීමේ සිද්ධියට අත්අඩංගුවටගත් රෝරජිනට සහ චූලාට පොලිස් ඇප. උද්ඝෝෂණයකදී පොලිස් ජීප්‍රියකට ගල් ප්‍රහාරයක්. ජඹුරේවෙල හිමි අත්අඩංගුවට. රංජන්ගේ අහෝසි කළ මන්ත්‍රියාසුන අදත් මැතිසභය උණුසුම් කරයි. අමරිකාවේ ෆයිසර් එන්නත ලබන වසරේ දිවයිනට. ඩොලරය හමුවේ රුපියල තවත් බසී. අමුතු කේක් එකට හරහා කියලා හැදෙවෝ වගේ. 2020 විවාහක රූරැජින අවසන් මහතරගයේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් ලෝක විවාහක රූරැජින වන කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍රන් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සාපරාධී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා 3ක් යටතේ. දවසේ පුවත been sashed as Mrs. Sri Lanka World 2020. මෙම සිදුවීම පසුගිය දින කිහිපයේ වඩාත් ආන්දෝලනයක් ඇති කළා. තරගයේ අවසානයේ නිල ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා සඳමාලිද සිල්වා මහත්මිය සඳුදා අලුයම් කාලයේ කුරුඳුවත්ත පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ තමාට වූ මෙම අසාධාරණීය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුඳුවත්ත පොලිසිය විත්තිකාර පාර්ශව වෙත නියෝග කළේ පසුගිය අඟහරුවාදා පැමිණ කරුණු දක්වන ලෙසයි. ඒ අනුව එදින කැරොලයින් ජූරි මහත්මිය පොලිසියට පැමිණියා. ඒ අනුව පොලිසිය අද දිනේ සිදුවීමට අදාළ දෙපාර්ශවයටම පැමිණෙන ලෙස යලි දන්වා තිබුණා. එම දැනුම් දීමට අනුව පැමිණිලිකාර පුෂ්පිකාද සිල්වා මෙන්ම කැරොලයින් ජූරි සහ එදින වේදිකාවට පැමිණි චූලා පද්මේන්ද්‍රන් යන අයද පොලිසියට පැමිණියා. පසුව පුෂ්පිකාද සිල්වා මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කැරොලයින් ජූරි මහත්මිය තමාගෙන් සමාව ගන්නේ නම් ගැටලුව සමතයකට පත් කර ගැනීමට එකඟ බවයි. කෙසේ වුවත් කැරොලයින් ජූරි මහත්මිය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව සාපරාධී බලහත්කාරයේ පෑම, සාපරාධී බියගැන්වීම සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් යන අය අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය කටයුතු කළා. මටත් මේ දේ වැඩිදුර ගෙන යන්න ඕන උනේ නැහැ. මමත් දරුවකින් අම්මා කෙනෙක්, අයත් දරුවකින් අම්මා කෙනෙක්. මට ඕන උනේ මෙතනදී අද දවසේදී මේ ප්‍රශ්නය සමතයකට පත් කරගෙන මෙතනින් මේ ප්‍රශ්න නවත්තන්න. මම ඉල්ලුවේ වුන්ගෙන් මාව අපකීර්තියට ලක් කරාට මාධ්‍ය සාකච්ඡාවකින් හරි සමාව ඉල්ලන්න කියලා මගේ නම මෙන්ෂන් කරලා ඒගොල්ලන්ට බැහැ කියලා කිව්වා. එතනදී මට ලොකු අසාධාරණයක් ඇත්තරම. ඉතින් ඔවුන් අකමැති වුණ නිසා අපිට අපේ නීතිඥතුමියත් මටත් තීරණයකට එන්න වුණා නීතිමය කටයුතු වලට යන්න. මාව ස්ටේජ් එකක් උඩ ප්‍රසිද්ධියේ මුළු ලෝකයක් බලාගෙන ඉන්නකොට අපහසුතාවයකට පත් කරා. මම ගොඩක් මානසික වැටුණා. දැනටත් මම හොඳ මානසිකත්වයක නෙමෙයි ඉන්නේ. මගේ හොඳටම ප්‍රෙෂර් එක වැඩි. ඒක ඇත්තටම ඇගේ කර්මය වෙන්න ඇති. ඉතින් මම හැමතිස්සෙම හිතන්නේ ඔවුන් ගින්දර නම් මම වතුර කියන දේ. I can forgive but I can't forget. අද පස්වරුව වනතුරුද ප්‍රකාශ සටහන් කරගෙනුණු අතර කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් පොලිස් ඇප මත මුදා හැරියා. එළඹෙන 19 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය ඔවුන්ට නියෝග කර තිබෙනවා. මම පස්සේ කියන්න. මම කියවනේ මම පස්සේ කියන්නම් කියලා. පොඩ්ඩක් කියලා යන්නකෝ. ඒක අධිකරණයේ දැනට තියෙන්නේ අධිකරණයේ විනිශ්චිත කාරණාව නිසා අපි ඉදිරියේදී මේ ගැන
අදහසක් ඉදිරිපත් කළා. පොඩි අදහසක් ඔබතුමියගේ ඒ කියන්නේ එතුමියගේ ඔටුන්න ගැලුවක් කියන්නේ මොකද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ පස්සේ වෙනවද කොහමද? පොඩක් කියලා යන්නකෝ ප්ලීස්. ඔබතුමිය පොඩක් කියලා යන්නකෝ. ඔබතුමිය වැරද්දක් කරානේ. නම කත කරගත්ත නේද? දැන් ලංකාවේ නම ජාත්‍යන්තරයෙන් හදුනානේ. ඒක පොඩ එකකට කියන්න දැන්. අනගාඩුවක් නැද්ද? පොඩක් කියලා යන්නකෝ. ඔබතුමිය කියන්නේ නැද්ද? පොඩක් කියලා යන්නකෝ පොඩක් මැඩම්. මේ අතර ලෝක විවාහක රූරජන විසින් කිරුළ ගලවනු ලැබීමේ සිද්ධිය මෙන්ම අද වාර්තා වූ මෙම සිද්ධියටත් ජාත්‍යන්තර මාධ්‍යයේ ඉඩ වෙන්වී තිබුණේ මෙලෙසින්. ඇක්ටිවේටඩ් චාකෝල් සමගින් දැන් ඉස්සුරි නැති ක්ලීන් හිසකට නව ක්ලියර්මෙන් ඩීප් ක්ලෙන්ස්. රංජන් රාමනායකගේ මන්ත්‍රීදුරය පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුට පාර්ලිමේන්තු අසුනක් දැරීමට නුසුදුසු බවට ලද නීති උපදෙස් වලින් පසුව බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් ඇති වූ විවාදයේදී පාර්ලිමේන්තුවේ කලබලකාරී තත්ත්වයක් ඇති වූ අතර සභාව తాවකාලිකව කල් තැබීමටද කතානායකවරයාට සිදු වුණා. I wish to bring this notice greater clarity on this issue, and I am very sorry. Yesterday, some of the members' behavior was unwanted. I do agree there was a misquotation on my part, and I do express my regret for that misquotation. What will happen if the Supreme Court decides that his MP-ship is to remain, that he is a valid member of Parliament? Are you going to reverse the process? His right of appeal is still lying. Without wasting time here, now you had better go and get an injunction order against the Commission of Elections. බොරොත් දන්නේ නැති නිසා තමයි කියවන්නේ. දැනගන්න කියවන්නේ. අපි කැමැති වුණත් නැති වුණත් ශ්‍රේෂ්ඨ අධිකරණය දෙන තීන්දුවට අපි අවනත විය යුතුයි. මට යුද හමුදාවේ දඩුවමක් දුන්නා. අපීල් 3ව තියෙද්දි මට දඩුවම දුන්න දවසේ ඉඳලා මේ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්න. මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ. කියන්න මයික් එක දෙන්න. මයික් එක දෙන්න. තමුන්නාන්සේට පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ මමයි. තමුන්නාන්සේගේ තීන්දුව ඒ පොත්වල තිබෙන කරුණු සලකලා බලලා තමයි කටයුතු කරේ. මොකක්ද කියලා අහන්නේ? තමුන්නාන්සේට දුන්නේ නැද්ද මේකට එන්න? පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ නැද්ද? අහගන්නේ මොකක්ද? එයා බොරුවට පෙන්නන්නේ මොකද? කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. එළියට පෙන්නන්න. හරි. බොහොම ස්තුතියි නිශ්ශබ්ද වෙන්න. හරි. සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටවනු ලැබේ. සභාව කල්තැබීමෙන් පසුවද මන්ත්‍රීවරුන් සභාගර්භයේ විරෝධතාවකට රත වුණා. අනතුරුව නැවත සභාව රැස් වුණේ විනාඩි 20කට පමණ පසුවයි. කුපමණ ගුණ කළත් දුනෝ නොවේති යහපත්. මාගේ අතින් යම්කිසි මේ සභාවේදී කාගේ හරි හිත රිදුණා නම් මම පළමුවෙන් මේක ගැන කනගාටු වෙනවා. රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරේ අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා අජිත් මාන්නප්පෙරුව මහතා තෝරාපත් කරගන්නා බව අද ප්‍රකාශයට පත් කෙරුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමගින් පසුගිය යහපාලන සමයේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව රංජන් රාමනායක මාධ්‍යවේද කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහසු වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ පසුගිය ජනවාරි 12 වනදායි. ඒ අනුව රංජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණා. එම සිරදඬුවම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරේ අහෝසි වන බව ජනවාරි 19 වනදා නීතිපති දප්පුල දලිවේරා මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දුන්නා. තම පාර්ලිමේන්තු මන්ත්‍රීදුරේ අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රංජන් රාමනායක ගොනු කළ පෙත්සමද අභිහචනාධිකරණයේ පසුගියදා විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළා.
සිරදනුවම් නියම වූ රංජන් රාමනායකගේ මන්ත්‍රීදුරේ අහෝසි වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බව කතානායක මහින්දාප අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරේ අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා අජිත් මාන්නපෙරුම් මහතා තෝරාපත් කරගන්නා ලද බව දැන්වීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව අද නිකුත් කළා. සමගි ජන බලවේගයේ පක්ෂ යටතේ පසුගිය මහ මැතිවරණට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අජිත් මාන්නපෙරුම් මහතා මනාප ලැයිස්තුවේ 5 වෙනි ස්ථානයට පත් වූයේ මනාප ඡන්ද 47212ක් ලබා ගනිමින්. විරෝධතා පාගමනකදී පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට පූජ්‍ය චම්බුරේවිල චන්ද්‍රරත්න හිමියන් සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන බවයි. යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංසදය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. ඒ යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුව පොරොන්දු වූ පරිදි විසඳන ලෙස සිහි කැඳවීම සඳහායි. ඊට මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ඥාතීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් එක්ව සිටියා. මේ වගේ සටනක් අපි කරගෙන යනකොට මේක කඩාකප්පල් කරන්නත් මේක සාර්ථක කරගන්නත් උදව් කරන අය ඉන්නවා. ඒ නිසා මේක කොහොමත් මේ ආණ්ඩුවෙන් තමයි අපිට කරගන්න තියෙන්නේ. කොළඹ කොටුව දුම්රියපැලි ඉදිරිපිට එක්ව සිටි පිරිස එහිදී විරෝධතාවක නිරත වීමෙන් පසු පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා. විරෝධතාකරුවන් පාගමන ආරම්භ කර මද දුරක් ගමන් කරද්දී විරෝධතාකරුවන්ට සමගාමීව ධාවනය වූ පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වුණා. ගල් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. උද්ඝෝෂණයට එක්ව සිටි සිංහලයේ අපි ජාතික සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ජම්බුරේවල චන්ද්‍රරත්න හිමියන්ද පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අයිතු ජනරාශියක සමාජිකයෙකු වීම සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයේ විසින් එම සිද්ධියට අදාළව පූජ්‍ය ජම්බුරේවල චන්ද්‍රරත්න හිමියන් සහ තවත් පුද්ගලයෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පූජ්‍ය ජම්බුරේවල චන්ද්‍රරත්න හිමි සහ අනෙක් සැකකරු රැගෙන ආවේ කොටුව පොලිස් ස්ථානයේ වෙතයි. මේ හේතුවෙන් විරෝධතාවට එක්ව සිටි පිරිසද කොටුව පොලිස් ස්ථානය අසලට රැස් වුණා. අපේ හාමුදුරුවෝ මොනවා කළාද? විමර්ශනයක් කරලා ඉතින් මේ හාමුදුරුවෝ රණවිරුව වෙනුවෙන් මේ බිරින්දෑවරුත් එක්ක මහා පාරේ බෑලා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කියලා දෙනවා. දුන්නාට පස්සේ දැන් හාමුදුරුවෝ දෙන්න ඔබතුමාලා කතා කරලා මාත් එක්ක අපි විමර්ශන කරලා නෑ අපි හාමුදුරුවෝ යන්නේ මේක අපි හාමුදුරුවෝ විමර්ශන කරලා කාලේ අවශ්‍ය නෑ නෑ ඔක ලොකු දෙයක් නෙමෙයි. මරණ දෙයක් නෑ. මල්ල යන්නේ. මේක සෞදර්ය කරන්න මේ මගේ ජිප් එක. වාහනේ ගල් ගහප් එක රවුල දින එක අල්ලලා දුන්නාට පස්සේ හාමුදුරුවෝ මොකද? ඒක තමයි කියන්නේ ඒ කණ්ඩායමේ කෙනෙක් ඉන්නේ හාමුදුරුවෝ. ඔබතුමාලම දාපු එක්කෙනෙක්නේ ගහලා තින්නේ. මරණ වාහනේ අල්ලලා ගැහුවා. මරණ වාහනේ නේද ඒක තමයි අපි හාමුදුරුවෝ පොලිසියට තියෙන අපේ වාහන දෙක එකක් ඔය. ඒ පොලිසිය රජෙන් ඉල්ල ගන්නවා. ඔබතුමාලා මෙච්චර කාර්යභාරයක් කරද්දි පොලිසියට දෙන්නත් වාහනයක් අතඩුව ගන්න. ඔබතුමා තමයි එකතු කරලා දුන්නේ ඒකට දාගෙන යන්න කියලා. පොලිසියෙන් එකලා පහසලට දෙන්න. ඒ කට්ටිය. කට්ටිය ඕනේ නෑ අපිට. හාමුදුරුවෝ දෙන්න. කට්ටියත් එක්ක ආපු කෙනෙක් ගැහුවේ අපි හාමුදුරුවෝනේ. නෑ නෑ. අර කතාවන්නේ මහත්තයා කියන්නේ. මේ සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක අතර අත්අඩංගුවටගත් පූජ්‍ය ජම්බුරේවල චන්ද්‍රරත්න හිමි සහ අනෙක් සැකකරු හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දංකොටුව ප්‍රදේශයේ සංගවා තිබියදී පසුගියදා හම වූ පොල්තෙල් බවුසර් දෙකෙහි තිබූ පොල්තෙල් වලද ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු බව තහවුරු වී තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ ප්‍රමිති ආයතනය වෙත යොමු කළ සාම්පල මගින් එය තහවුරු වූ බවයි. තවත් ආයතන දෙකකට යවූ සාම්පලවල වාර්තාද ලැබීමට නියමිතයි. දංකොටුව ප්‍රදේශයේ තෙල්මෝලක පිටුපස සංගවා තිබියදී මාර්තු 30 වෙනිදා සොයාගත් පිරිපහදු නොකළ පොල් තෙල් අඩංගු බවුසර් දෙකෙන් ලබාගත් තෙල් සාම්පල ආයතන 3ක් වෙත පරීක්ෂණ සඳහා යොමු කළා. රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යවූ සාම්පලවල ඇල්ෆා ටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු බව තහවුරු වී ඇති බවයි.
මෙම සාම්පල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවටද යොමු කර තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම ආයතනවලට යොමු කළ සාම්පල වාර්තාද කඩිනමින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ආනයනික පොල්තෙල් තොගයක ඇල්ෆටොක්සින් පිළිකාකාරකයේ අඩංගු බවට තහවුරු වීමත් සමග අදාළ පොල්තෙල් ගෙන් වූ ආයතනවල ගබඩාවලට මුද්‍රා තැබුණා. දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් අවස්ථා කිහිපයකදී අවධාරණය කළේ අදාළ පොල්තෙල් ගබඩාවලින් පිටතට නොගිය බවයි. රේගු අධ්‍යක්ෂක ජනරාල්තුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ පොල්තෙල් තොගය නිදහස් නොකොට ගබඩාවල තබා තියෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය මේ පොල්තෙල් ගබඩා කරලා තියෙන ගබඩා සීල් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් පොල්තෙල් නිකුත් කරන්න බෑ. පාරිභෝගික කටයුතු අධිකාරිය පරීක්ෂණ නිම වෙන්නේ නැත්තේ. මේ ගෙනල්ලා තියෙන සමාගම් දෙකේ පොල්තෙල් බිඳක්වත් එළියට ගිහිල්ලා නැහැ. වගකීමෙන් කියනවා අපි ඒව ප්‍රතිඅපනයන කරනවා. අපි දිගින් දිගටම මේක නියාමනය කිරීම සිද්ධ කරනවා. මෙම තෙල් බවුසර් දෙක හමු වුණේ එවන් පසුබිමකයි. දංකොටුවෙන් හමු වූ බවුසර් දෙකෙහි ඇති පොල්තෙල් සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ මෙවැන්නක්. දැන් ඔබ කිව්වා මේවා යන්න විදිහක් නැහැ, මේවා අපේ ආරක්ෂිත විදියට තියෙනවා, අරකයි මේකයි කියලා කිව්වා. දැන් බවුසර් දෙකක් හම්බෙලා තියෙනවා. ආනයන කරාට පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි ඖෂධ සහ ආහාර නියාමක පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණය යටත්ව අපි ඔවුන්ගේ බහළු මධ්‍යස්ථාන වලට තමයි යවන්නේ. මොකටද ප්‍රශ්නයක් නැත්තම් හංගන්නේ? එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකේ තියෙන්නේ පිළිකාකාරක නම් රේගුවට වගකීම් බාර ගන්න වෙනවා. වගකීමක් බාර ගන්න වුණොත් මම වගකීම බාර නොගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ අතර ප්‍රශ්නගත පොල්තෙල් ගැටලුව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හිරු ප්‍රවෘත්ති සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේදී පිළිකාකාරක අඩංගු නිෂ්පාදන සහ ආහාර පිළිබඳ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විරෝධය පළ කළා. ඒ ප්‍රමිති ආයතනයේ ඒ නෝනගේ එක්ක මොලේ පරීක්ෂා කරන්න ඕන. නැත්නම් ඒ නෝනට ප්‍රමිතියක් පනවන්න ඕන. බහුජාතික සමාගම් වල නිෂ්පාදන වලට SLS ලාංඡනය දෙනවා ප්‍රමිතිය ගැන කිසිම වග විභාගයක් නැතුව. මම හිතනවා ඒ වගේ තැනැත්තියන් පැත්ත පලාතක තබා ගත යුතු නෑ ඔය වගේ ආයතනයක. පරපුරක බලයේ සංවිධානයේද අද ප්‍රමිති ආයතනය වෙත පැමිණියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසූ පිළිකාකාරක අඩංගු බව කියන බහඬ ලැයිස්තුව ලබා ගැනීමේ අරමුණින්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විදියට ඇය සමාගම් වෙනුවෙන් පෙනී ඉන්න ආකාරයේ ප්‍රකාශ කරන වස චුට්ටක් යවට කමක් නැහැ වගේ කතාවක් කියලා මේ ප්‍රකාශය අයවිසෙන් සිදු කරන ලබන්නේ ඒ අයගෙන් මොකක් හෝ මූල්‍යමය අනුග්‍රහයන් ලබාගෙනද සල්ලි අරගෙනද මේ ප්‍රකාශය කරන්න කියන ගැටලුවක් අපිට තියෙනවා. අද පුරවැසියෝ එනකොට මේ දොරවල් වැහිලා තියෙනවා. මේ ආවේ සහරාන්ලා නෙමෙයි. මට පොලිස් නිලධාරීන්ට පොඩි කාරණාවකුත් කියන්න තියෙනවා. අපිට බොහොම ආදරෙන් ගෞරවයෙන් සැලකුවා. හැබැයි ඔබ හිටගෙන ඉන්නේ වැරදි පැත්තේ. පැත්ත මාරු කරලා අනිත් පැත්ත හැරිලා ගිහිල්ලා මේ දූෂිත නිලධාරීන් අත්අඩංගුවට ගත්තට පස්සේ ශ්‍රී ලංකා පොලිසියට මිනිස්සු මල් තියලා වඳි. මේ සම්බන්ධයෙන් සිංහල රාවය සංවිධානයේද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය සඳහන් කළා ඔවුන් දීපු ප්‍රමිතිවල විස සහිත ආහාර පාන අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් මේ වෙනතුරු නීතිය ක්‍රියාත්මක කරන්නේ අපි මේ ආණ්ඩුවට බල කරලා කියන්නේ මේ වගේ දේවල් කරනවා නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. මේ අතර ආනයනික පාම් තෙල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට හේතුව තමන් බවට එල්ලවන චෝදනා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිචාඩ් බදියුදීන් මහතා පවසනවා. 2005 වර්ෂයේදී නිමල් සිරිපාල් සිල්වා එමතුමා සෞඛ්‍ය ඇමති කාලයේදී ඒ 25% කලවම් කරන්න පුළුවන් කියලා මේ සම්බන්ධව ගෙසට් එකක් ගහලා තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි මේ ගෙසට් එක නිකුත්ුනේ. ඒ ගෙසට් අනුව අපේ පාරිභෝගික අධිකාරියට බලය තිබුණ නැහැ. ඒවා මොනිටර් කරන්නත් ඒවා සම්බන්ධව පාරිභෝගිකයන්ගේ අයිතිය රැක ගන්න පුළුවන් බලය තිබුණේ නැති නිසා පාරිභෝගිකයන් අසාධාරණයක් වෙන්නේ නැතුව කොහොමද ආරක්ෂා කරන්න පුළුවන් කියලා සභාපතිවරයා එතුමාට තියෙන බලතල අනුව කරලා තියෙන හැර මම කිසිම ගෙසට් ගහලා තිබුණත් නෑ. ඒවා මේ ඉන්න වැළඳ ඇමතුමා හරි එහෙම නැත්නම් අදාළ පිරිසක් මං ගැන මොන හරි චෝදනාවක් එල්ල කරනවා නම් සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. පාම් තෙල් ආනයනය තහනම් කිරීමත් සමග තමන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් බේකර් හිමියන්ගේ සංගමයේද අදහස් පළ කළා. විශේෂයෙන්ම අපි රජයෙන් ඉල්ලා සිටින මේ කල්මරන්න එපා. මේ ගණිපු තීරණය ඉතාම ඉක්මනින් නිවැරදි කරන්න. නැත්නම් එන්නේ අපට බේකරි කර්මාන්තවල සිංහල අවුරුද්දෙන් පස්සේ කෙසේවත් කරගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. බේකරි හිමියන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ පාම් ඔයිල් නැතුනොත් මාගරින් නිෂ්පාදනය කරන්න බැරි වෙනවා ලංකාව තුළ. අපට නෙවෙයි තෙල් ගේන්න ඕනේ. එහෙනම් බලපත්‍රය දෙන මාගරින් හදන සමාගම් වලට ඉතා ඉක්මනින් මේ බලපත්‍රය ලබා දීලා ඒ මිනිස්සුන්ගේ ඒ ක්‍රියාවලිය ඉක්මනට ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු කරන්න. මේ අතර පාම් තෙල් ආනයනය තහනම් කළේ මහජන සෞඛ්‍යයට අහිතකර බැවින් බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. අදාළ පාම් තෙල් භාවිතයෙන් සකසූ ආහාර පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝගකාරකයක් බව වෛද්‍ය මතය වී ඇතැයි එහි සඳහන්. එම නිවේදනයේ දැක්වෙන්නේ බිස්කට්, රසකැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනයට භාවිත කෙරෙන ප්‍රමිතිගත පාම් තෙල් ප්‍රභේද ගෙන්වීමට බාධාවක් නොමැති බවයි.
රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභාත් වන පරිදි යහපත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර වෛද්‍ය සංගමයේ 43 වන වාර්ෂික සැසියට එක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. මහනුවර වෛද්‍ය සංගමයේ 43 වන වාර්ෂික අධ්‍යයන සැසිය මහනුවරදී ඊයේ ආරම්භ වුණා. මෙම සැසියේ සමාරම්භක දිනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. Even though Sri Lanka has a free healthcare system, structural problems in the distribution of healthcare is a significant hurdle we must overcome. In this context, people's trust and confidence in the government too will decline. It is therefore essential that the wider medical community, comprising doctors and other healthcare professionals, work together with the government to find and provide solutions to these long-standing issues. I assure you that the practical and progressive ideas you collectively come up with will receive the due attention of the government. අයවැය හිඟය පියවීමට බදු වැඩි කිරීම ප්‍රායෝගික විකල්පයක් නොවන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා හොඳම මාර්ගය ආයෝජකයින් දිරිගැන්වීම හා ව්‍යාපාර නැංවීම බවයි. කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තුවට දිරිපත් කර ඇති දේශීය ආදායම් බදු හා වැට් බදු සංශෝධන පනත් කැටුම්පත සම්බන්ධයෙන් ජනතාව දැනුම්පත් කිරීම වෙනුවෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා. සම්මන්ත්‍රණය හරිම වෙලාවක පවත්වන්නේ සෞභාග්‍ය දැක්ම මගින් අපේක්ෂිත බදු ක්‍රමය නීතිගත වෙන අවස්ථාවක. උඟ දෙනෙක් හිතනවා රජයක් පවතින්නේ බදු ආදායම නිසා කියලා. ඒක මේ ඇත්ත කතාව. රටක් පවතින්නේ රටේ ජනතාව ඉතුරු කරන හා ආයෝජන කරන ප්‍රමාණයන් තුල තමයි ජාතික නිෂ්පාදනය සකස් වෙන්නේ. ඒ ජාතික නිෂ්පාදනය වැඩි කරගන්න ක්‍රියාවලියක් තමයි බදු ප්‍රතිපත්තියේත් අන්තර්ගත වී ඇත්තේ. ඒ රැකියාවලින් බදු ගෙවිය හැකි වැටුප් ලබන පිරිසක් හැදෙන්න ඕන. ඒකෙන් ව්‍යාපාරිකයන් ලාභ උපයන්න ඕන. ඒ ලාභ වලින් කිසියම් ප්‍රමාණයක් තමයි බදු වශයෙන් ගෙවන්න පුළුවන් වෙන්නේ. අයවැය හිඟය අඩු කර ගැනීමට බදු අනුපාත වැඩි කිරීම විකල්පයක් නෙමෙයි. බදු නිලධාරිනුත් මොකෙන්ද මේක වැඩි කරගන්නේ කියලා අලුත් බදු ගැන හිතන්නේ නැතුව මේ රටේ ව්‍යාපාරිකයන්ට උදව් කරන්න කියන එක තමයි මේ ප්‍රතිපත්තියේ හරය වෙලා තියෙන්නේ. විවිධ බදු වර්ග වෙනුවට ඉතා සරල එක බද්දකට ප්‍රවේශ වීම. ඒ උඩ තමයි එක වැට් බද්දක් ජාතික වශයෙන් ක්‍රියාත්මක කරන්නේ. NBT වැට් ප්‍රමාණයයි 17%. නමුත් අද හදලා තියෙන වැට් බද්ද 8%ක්. භාගයකටත් වැඩිය ප්‍රමාණයකින් අඩු වෙච්ච බද්ද. ඒ වගේම ආර්ථිකයේ හඳුනාගත් ප්‍රමුඛතා සියල්ල මුළුමනින්ම බදුලින් නිදහස් කරලා තියෙනවා. එකක් කෘෂිකර්මය. ඒ වගේම තොරතුරු තාක්ෂණය. මම හිතන ඇටියට මේ මාසයේ අවසාන වීමට පෙර අධිකරණ මේ නිරීක්ෂණත් සමග දැනට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන බදු නීතියේ සම්මත වුණාම ඒක නීතියක් බවට පත් වෙනවා. අපි අපේක්ෂා කරන්නේ මේ නීති වරින් වර එක් අයවැයෙන් වෙනස් කරන තත්ත්වයකට පත් කරන්නේ. දසනකාන්ති චූර්ණය සහිත ලීවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. හිරු TV හිරු FM එක්වගෙන එන සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු වැඩසටහනට සමගාමීව පැවැත්වෙන සත්පත්තිනේ සෙත් ශාන්ති කර්මය සඳහා අලුත් සහල් පූජා කිරීමේ ශාන්තිය යාත්‍රාව අද 9 වන දිනටත් ක්‍රියාත්මක වුණා. රටට ජාතියට සෙත්පතා සිදු කෙරෙන ශාන්ති කර්මය අවසානයේ දෙවි දේවතාවුන් උදෙසා පිදෙන දේවතානය වෙනුවෙන් මුළු රටෙන්ම පූජා කෙරෙන අලුත් සහල් එක්රැස් කිරීම මෙහි අරමුණයි. සූර්ය සිංහලේ සත්පත්තිනේ සෙත් ශාන්තිය. හිරු මාධ්‍යජාලයේ සභාපති රේණු සිල්වා මහතාගේ සංකල්පයක් මත
රටට ජාතියට සෙත් පතමින් සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලේ අවුරුදු වැඩසටහනට සමගාමීව පැවැත්වෙන සත්පත්තිනි සෙත් ශාන්ති කර්මය අවසානයේ පිදෙන දේවදානය උදෙසා මුළු රටෙන්ම අලුත් සහල් පූජා කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 20ක් ආවරණය කරමින් මාර්ග 3ක් ඔස්සේ විහාරස්ථාන 90කදී අලුත් සහල් පූජා කිරීමේ කටයුතු දින 10ක් පුරා සිදු කිරීමට නියමිතයි. ඒ අනුව පසුගිය 30ක් වැනිදා අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කළ නැවුම් සහල් පූජා කරන ශාන්තියේ යාත්‍රාව අද මේරිගම ශාසනාවර්ධන පිරිවෙනින් ගමන් අරඹා කොටදෙනියාව එරබත්ත ගල්ලෙන් විහාරයට සහ දිවුලපිටිය ශ්‍රී ප්‍රියදර්ශනාරාමයට පැමිණියා. හිරු මාධ්‍ය ජාලය මගින් කොරෝනා ව්‍යසනයේ පැවති අවස්ථාවේ මුළු රටේ විහාරස්ථානවලට වැඩිහිටි නිවාසවලට වේලි ආහාර බෙදා දෙමින් මහා සේවාවක් සිදු කළා. ඒ වගේම මේ අවස්ථාවේ පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබා දීම සඳහා සිදු කරනු ලබන කිරි ආහාර පූජාව අපි තාමත් මගේ කරනවා. හැමදාම අලුත් වැඩක් අලුත් අදහසක් කිව්වොත් එතන හිරු තමයි. හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වගේ මහඟු පුණ්‍යක්‍රියා සූදානම් කරනවට සහ ඒ පිළිබඳ නව අදහස් ඇති වෙනවට. කතරගමින් ආරම්භුණු ගමන් මාර්ගයේ අලුත් සහල් පූජා කිරීමේ කටයුතු අද සිදු කෙරුණේ මීගහතැන්න විද්‍යාධන පිරිවෙන වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම පුරාණ විහාරය සහ හොරවල නීක්‍රෝධාරාමය කේන්ද්‍ර කරගනිමින්. මේ සත්පත්තිනි සෙත් ශාන්ති වැඩසටහන ඉතාමත්ම විචිත්‍රවත් ආකාරයෙන් ගෞරවනීය ආකාරයෙන් ලංකාව පුරාවටම රැගෙන ගොස් ආශිර්වාදයේ ජනතාවට හිමි කර දීමට ක්‍රියා කිරීම පිළිබඳ අපි දැඩිසේ සතුටු වෙනවා. අලුත් සහල් හදාගෙන පුන බලන් හිටියා අපේ ගමටත් එයි කියලා අපිට හරි සන්තෝසයි. අත්තනගල්ල රජමහා විහාරයේ සිට යක්කල ශ්‍රී අබේසේකරාරාමයට පැමිණි මහියංගරෙන් ගමන් නැරඹි ශාන්තියේ යාත්‍රාව අද සවස ළඟා වුණේ නවගමුව පත්තිනි දේවාලයටයි. අලුත් සහල් ලබා දීම වෙනුවෙන් ජනතාව පෙළ ගැසී සිටිනවා බොහොම බැතිසිත පෙරදැරිව. අපේ සංස්කෘතිය වියකිලා යන මොහොතක අපේ සංස්කෘතියට වටිනාකමක් නොමැති මොහොතක හිරු මාධ්‍ය ජාලය මේ කටයුත්ත සිද්ධ කරනවා. අපේ වියකිලා යන සංස්කෘතිය නැවත මතු කරන්නට ගත් උත්සාහය පිළිබඳව භික්ෂුන් වහන්සේලා හැටියට අපි තාමත් අගය කරනු ලබනවා. ලංකාවේ කෙළවරේ ඉන්න කෙනෙකුට නවගමුවට එනවා කියන්නේ ලොකු අපහසුතාවයක්. නමුත් ඔයාලා ඒගොල්ලන්ගේ දෙපා මුලට ඇවිල්ලා අලුත් සහල් මංගල්‍යයට සහල් එකතු කරන්න ගිහිල්ලා පත්තිනි දෙවියන්ට දානයක් දෙන්න අරගෙන යන එක ඇත්තටම උතුම් පින්කමක්. හෙට පෙරවරු 8 සිට 11 දක්වා මතුගම ශ්‍රී සුදර්ශනාරාමයටත් දුටුගහ පුරාණ මහා බෝධි විහාරයටත් හෝමාගම සුගත බිම්බාරාමය විද්‍යාවර්ධන පිරිවෙනටත් දහවල් 12 සිට පසුරු 2 දක්වා වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරයටත් මිනුවන්ගොඩ රජමහා විහාරයටත් පාදුක්ක ශ්‍රී මහා විහාරයටත් පැමිණෙන ශාන්තියේ යාත්‍රා සවස 3 සිට 5 දක්වා හොරණ වැවල ඉසිපතනාරාමේදීත් ගම්පහ මැදගම සිරි සුනන්දාරාම ධර්මදූත පිරිවෙනේදීත් ඉංගිරිය ඉමගිර කැන්දලන්ද විහාරස්ථානයේදීත් සහල් පූජා කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. ඔබේ ගමටත් නගරයටත් පැමිණෙන ශාන්තියේ යාත්‍රාවට සුපිරිසිදුව සකස් කරගත් නොයිදිල් සහල් මිටක් පූජා කර සත්පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාද ලබා ගන්නා ලෙස හිරු TV සහ හිරු FM ඔබට බැතිබරව ඇරයුම් කරනවා. සූර්ය සිංහලේ සත්පත්තිනි සෙත් ශාන්තිය. පාස්කු ප්‍රහාරයේ වත්මන් විමර්ශන සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් පසුගියදා සිදු කළ ප්‍රකාශය පිළිබඳ දේශපාලන අර්ථකථන ලබා නොදෙන ලෙස කතෝලික සභාව ඉල්ලා සිටිනවා. ගරු සිරිල් ගාමිණී පියතුමන් අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ කාදිනල් හිමිපාණන් දේශපාලනික වශයෙන් කිසිවෙකුටත් පහර ගැසීමේ අරමුණින් එම ප්‍රකාශය සිදු නොකළ බවයි. අපිට හොඳටම විශ්වාසයි උන්වහන්සේගේ මේ ප්‍රකාශය තුළ උන්වහන්සේ කිසිම විදිහක දේශපාලනිකව කිසිවෙකුට හෝ පහර ගසන්නට හෝ යම් කෙනෙකු ඉස්මතු කරන්නට හෝ කිසිම අදහසක් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ කියලා. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කරන්නට කාඩිනල් හිමිපාණන්ට වගේම අධිගුරු මණ්ඩලයටත් ශුද්ධ සභාවටත් කිසිම විදියකින් අවශ්‍යතාවයක් නැහැ. අපි ඉල්ලන්නේ මේකට දේශපාලන අර්ථකථන දෙන්නට එපා කියන එක. මේක ඒ තුළ කිසිම විදිහක දේශපාලනික අරමුණක් ගැබ්බිලා නැහැ කියන එක සාතිකයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා. කමිටුවේ සෙසු සමාජිකින් වන්නේ රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, SHU කර්ණයින්, තිලකා නිල්මිනී ගුණරත්න යන අයයි. දැන් රටවටා හිරු.
යාපනයේ මහනගර සභාව නගර ආරක්ෂණය සඳහා පිහිටුවා ඇති බව කියන නගර සභා ආරක්ෂක පොලිස් බලකාය යනුවෙන් හඳුන්වන නව ඒකකය සහ එහි නිල ඇඳුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළා. සමාජ මාධ්‍යවල මේ සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්ව ඇති අතර මේ වන විට නගරාධිපතිවරයා නාගරික කොමසාරිස්වරයා ඇතුළු පාර්ශව කිහිපයකින් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය පාලන අංශය විසින් මද්‍රව්‍ය තැපැල් අංශය සිදු කළ විමර්ශනයකදී රුපියල් මිලියන 7කට වැඩි වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. රට වටා හිරු ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.